දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අවස්ථාව ගන්නෙ මම හිතන්නේ කවුරුත් ඒක දන්නවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. අවසරයි නායක හම්දුරන් වහන්සේ අද දවසේ කමඨහන් වාර්තා 12ක් පමණ ලැබී තිබෙනවා. පළවෙනි කමඨහන් වාර්තාව සක්මන් භාවනාව. පෙර පරිදිම පාදයේ පොළවෙන් නික්මීමත් ගමන් කිරීමත් නැවත පොළවේ පතිත වීමත් දෙස අවධානයෙන් සිත යොමු කරමින් සක්මන් භාවනාව කරගෙන ගියෙමි. සක්මන් පතේ මදක් පමණ වනතෙක් පාද චලනයට අවධානයෙන් සක්මන් කළ හැකි වුවත් ඉන්පසු සිතට එන වෙන අරමුණු ඔස්සේ ගමන් කළ බව සිහියට එන්නේ නැවත පියවර ගණනාවක් ගමන් කළ පසුයි. මේ පරිදි සක්මන් කරගෙන යන විට පාදයේ චලන අවස්ථාව චලන අවස්ථා දෙස බැල්ම වෙනුවට පාද මාරුවෙන් මාරුවට තැබීමෙන් සිදුවන ගමන දෙස බැලීමට සිත්විය. එය දිගට නොනවත්වා කිරීමට උත්සාහ කරමි. එසේ කරන එක් වරකදී සක්මන් කරන ශරීරය පාද මාරුවෙන් මාරුවට චලනය වීමත් සමග ඉදිරියට තල්ලු වී යන වස්තුවක් ලෙස දුටු වෙමි. පරියංක භාවනාව වාඩිවන ආසනය වෙනස් කළ නිසා කායික අපහසුතාවයේ අඩුවක් දැනුණද පෙර දින මෙන් භාවනා අරමුණෙහි සිත රැඳුනේ නැත. නමුත් කිහිප වරක්ම නින්දේ නොවන භාවනා අරමුණෙත් පිහිටීමේත් නොවන අවදියක සිටි බව දැනුනි. එවිට කුමන මා භාවනා ශාලාවේ පරියංක භාවනාව නැවත මා භාවනා ශාලාවේ පරියංක භාවනාව සඳහා වාඩි වී සිටින බව මෙනෙහි කොට ආසනය මත සිත පිහිටුවීමට උත්සාහ කළෙමි. පෙර දින හුස්මෙහි කෙටි බව දීර්ඝ බව දුටු නමුත් අද එය දුටුවේ ක්ෂණයක් තරම් සුළු මොහොතක පමණි. පෙර දින දර්ශනය වූ තද නිල් පැහැති දීප්තිමත් ආලෝකය අද දින දර්ශනය වූයේ නැත. ඔය කියන්නේ වාර්තාවේ අවසාන කොටසට හිතේ යදුවොත් ඒ එක විදිහකින් ගියක් තියෙනවා වෙනදා තන ලොකුවට ආනාපානෙ පෙනුන්නේ කෙටි වෙලා තියෙනවා කියලා. ඊගාවට සතහන් කරනවා වෙනදා මේ ආලෝක පෙනුන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මේ කොහොම අවුල් ඇස්සේ ආනපන වෙනස් වීමක් දැකලා තියෙනවා. ගොඩාක් ලොකුට පෙන්චා පුංචිට පේනවා වගේ. ඒක පිළිබඳව එච්චර සූදානම් මනසකින් ගිය බව පේන්නේ නැහැ. එහෙම වෙනස් වීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කොහොමද ඒක කරන්න කියන හැඟීමක් තිබිලා නැහැ. ඉතින් ඒ විදිහට අර තමන් සතිය පිහිටීමට උදව් කරපු අරමුණ වෙනස් වීම දකින්ද වෙනම සූදානමක් තියෙනවා. ඒකට අප්‍රමාදී කියලා අපි කියනවා. ඒකට කියනවා අනිත්‍ය දකින්න සූදානම් කියලා. වෙනස් වීම දකින්න සූදානම් කියලා. ඇතුව නැති වෙන බව දකින්න සූදානම් කියලා. ගොඩාක් වචන සරුවචාන්සි පෙන්නලා තියෙනවා. ඒකේ එනකොට පුදුම බයක් එනවා. ලියන්න හිතුන එක ලොකු සතුටක්. ලියන්න හිතිච්ච එක හරි. මොකද අපි මේ එල්ල අධ්‍යාන බලාගෙන යනකොට එල්ල වෙනස් වුණොත් අපේ ගමන සම්පූර්ණයෙන්ම අවුල් පාස වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා ආනපාන. යෝගාවචරය කරන අනිකුත් ඔක්කොම බහන වලට වැඩි වෙනසක් තියෙන්නේ තමයි ළඟා වෙන්න හදන අරමුණ දිහා බලාගෙන යනකොට අරමුණ වෙනස් වෙලා. එක්ක ඇති නැති වෙලා, එක්ක ලොකු වෙලා, එක්ක පුංචි වෙලා, එක්ක දික් වෙලා, එක්ක කෙටි වෙලා. ඉතින් ඒකේ මේ වෙනස් වෙන අරමුණේ වෙනස් වීම ලියනවයි කියලා කියන්නේ විශාල හොඳ නිරීක්ෂණයක් සහ හොඳ රචනයක්. ඉතින් මේ වෙනස් වීමට ප්‍රතික්‍රියා කරන එක තමයි භාවනා කරන හුඟ දෙනෙක් කරන්නේ. ඒ කියන්නේ එතකොට භාවනා හරියන්නේ නැහැ. භාවනාවට දියුණුවක් වෙන්නේ නැහැ. දියුණුවට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. භාවනා නැ යනවා. භාවනා කරන හැම කෙනාටම ඕක වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඒකට අනුග්‍රහ කරන්න දන්නේ. කලාතුරකින් කෙනෙක් තමයි කමඨාන සුද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කමඨාන සුද්ධ වෙලා නැත්තම් අපි මෙවුවා කලබලයට අමලියකට කරදරයකට හිටිහැරයකට ගන්නවා. ඉතින් ඒකට 100%ක්ම ගුරුවරයා වගේ කියන්න ඕන කියන එක තමයි මට උගන්වපු ගුරුවරයා කිව්වේ. පුළුවන් තරම් වෙලා අරගෙන
කියලා දෙන්න ඕනේ දන්න ක්‍රමයකට මේක තමයි වෙන්නේ මේක එහෙම බලන්න ඒක හරි ඒක පුළුවන් තරම් ලියන්න කියලා. ඒකට ගත්ත උත්සාහයක් මේකේ පේන්න තියෙනවා. මම මේ විශේෂයෙන් කියන්නේ විස්තරේ පරියන්කේ අවසාන කොටසේ ඒ ලකුණු පේන්න තියෙනවා සක්මන් විස්තරෙත්. තමයි මේ බලානින්න දේ වෙනස් වෙනවා නම් වෙනස් වෙන හැමදේම ලියන්න. මේ වම මේ දකුණ කියනවා වගේ මේ ආස්වාද ප්‍රසවාස වගේ එන්නේ ආස්වාද ප්‍රසවාස දෙකම පුංචි වෙනවා ලොකු වෙනවා. මේකේ පුංචි වීමක් ලා තියෙනවා. එතකොට තක්කු මුක්කු වෙච්ච ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඒක නැති කරන්නයි මම මේ කතා කරන්නේ. අනිත් දවසේම තක්කු මුක්කුවක් නැතුව ඒක තමයි භාවනා කියලා ඒක නිර්වුල් නිවැරදි වාර්තාකරණයකට යොමු වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කමඨහන් වාර්තාව පරියංක භාවනාව මාහට වෙනදා සතිය උපදවා ගැනීමට කරන උත්සාහයට වඩා අඩු උත්සාහයකින් භාවනාවට සිත යොමු කර ගැනීමට හැකි විය. මෙහිදී පිම්බීම හැකිලිම කමඨහන් වශයෙන් තබාගත් මා පිම්බීමේදී මාගේ උදරය ඊතා ප්‍රකටවත් උඩුකය ඊතා සියුම්වත් උස් පහත් වන අයුරු බලා සිටියෙමි. එහිදී උඩුකය තුල ඇති වස්ත්‍ර හා සම ඊතා සියුම්ව ස්පර්ශ වන අයුරු නුවණින් දැක ගතිමි. හුස්ම පිටකල විට පිම්බුණු කල්හි තරමක් තද වූ වස්ත්‍ර ලිහිල්ව යන අයුරු හඳුනා ගතිමි. තව දුරටත් මෙනෙහි කිරීමේදී උදර ප්‍රදේශයේ රෝම කූපයක් පවා වස්ත්‍රය හා ගැටෙන අයුරු හඳුනාගත හැකි විය. මෙසේ ටික වේලාවක් සතිය පිහිටුවා ගත හැකි විය. පරියංකේදී කකුල් වේදනාවක් අනුව ආවේය. එහිදී එම වේදනා මතුව එන ස්ථානයන් වෙත අවධානය යොමු කළෙමි. එහිදී දණහිස අතර ඊතා තද ලෙසත් ගාත්‍රා හා මස්පිඩු අතර වේදනාවක්ද ඇතිවිය. මෙම වේදනාවන් එකම ස්වභාවයකින් යුතු නොවිය. දණහිස අතර ඊතා අධිකව පිච්චෙන ස්වභාවයක් මෙන් විය. මස්පිඩු ඇදුම් දෙන ස්වභාවයක් විය. හිරිවැටීමක්ද ඇති වුනි. මෙම ක්‍රමයට ටික වේලාවක් සතිය පිහිටු විය. අනතුරුව අධික හිරිවැටීම දරා ගැනීමට වීරිය කළෙමි. එම වීරිය විනාඩි 5ක් පමණ රඳවා තබා ගැනීමට හැකියවීම ගැන සතුටු වෙමි. මෙසේ අරමුණු වෙනස් වීම මා අල්ලාගත යුතු වන්නේ කෙසේද? සක්මන් භාවනාව වෙනදා මෙන් අද දිනද සක්මන් කිරීමට ගිය විට උදෑසන ප්‍රබෝධයක් නිසා හිත තරමක් තැන්පත්ව පැවති බවට වෙන අරමුණු වෙත හිත ගෙන යාම නිසා දැනගත හැකි විය. සක්මන සඳහා මළුව වෙත පැමිණි මාහට පියවර කිහිපයක් තැබීමේදී වම් පාදයේ තබනවා. ඒ සමගම කොට්ටය, ලේවකය හා ඇඟිලි ප්‍රදේශයේ පිළිවෙලින් පොළව ස්පර්ශ වන අයුරු දැනුනි. මෙසේ කිරීම අපහසුසේ දැනුනි. අනතුරුව පාදය වම දකුණ යන්න අත්හැර පාදයේ ස්ථානයන් වෙත ස්පර්ශය දැනෙන අයුරු පිළිබඳ සිත යොමු කළෙමි. එහිදී ගල් කැට නිසා එකතු වැලි කැට පා බරින් කැඩී යන අයුරු හඳුනා ගතිමි. බොරළු කැට ස්පර්ශය වෙද්දී දැනෙන රළු බව විඳගත්ෙමි. පොළවේ සිසිල් බව යුතු උවද තනින් තන ඒ වෙනස් වන ආකාරයේද හඳුනා ගතිමි. තෙරුවන් සරණයි. පරියන්කයත් වෙනදට වැඩිය කලින් කරන්න පුළුවන් කියලා තියෙනවා. සක්මන්ට ගියාමත් දී තියෙන ප්‍රබෝධමත් ගතිය වැටෙනවා. මේවා බොහොම සියුම් කරුණු අපි බලාගෙන හිටිය නැත්නම් පේන්නේ නැහැ. ඒ නිසා හතියෙන් ඉන්නකොට මේ වගේ පුංචි දේවල් ගොඩක් දැනෙන්න පටන් අර ගන්නවා. එතකොට අපිට පුළුවන් වඩාත්ම සාර්ථක වෙන විදියට දවස ඉරියව්ව කාලය යොදා ගන්න. ඒ නිසා අපි මේ කිසියම් දෙයක් අපෙන් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ අසතියෙන් ඉන්නකොට. ඒ නිසා සතියෙන් ඉඳලා දැනෙන හොඳ සරු පොළවේ භාවනා හරියන තැන් හරියන ඉරියව් බලා ගන්න ඕනේ. බලාගෙන තමයි අපි හරි විදියට භාවනා ඉස්සරහට කරන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ දකින්න තොරතුරු අනිත් අයත් එක්ක බෙදා ගන්න එක හරි වටිනවා. ඒක නිසා ඒ තමන්ගේ මූඩ් එක වැඩියට යනකොට එතන තියෙන මානසික මට්ටම වෙන කෙනෙක් බලනවා වගේ බලන්න. ඉතින් මේ දෙක බොහොම
ලස්සන්ට ලියවිලා තියෙනවා. ඒ වගේම මේ වෙනස් වීම ගැන අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කැමති නැහැ වෙනස් වෙනවට. අනිච්චන් දුක්ඛං අනත්තං උනාට මේ අනිත්‍ය පිළිගන්න කැමති නැහැ. නව තියෙන තාක්ෂණය කොහොමඩක්වත් කැමති නැහැ. මේ ආර්ථික ක්‍රමයේ කැමති නැහැ. නමුත් භාවනා කරනකොට හොඳට පේනවා. මේක නෑ හැබැයි ඒක වරද්දාගෙන නැහැ. ඒත් ප්‍රශ්නයක් වශයෙන් අහනවා මේ වෙනස් වීම කොහොමද හසුරව ගන්න කියලා. වෙනස් වීම හසුරවන්න යන්න එපා. වෙනස් වෙන එක දිහා බලන්න ඉන්න පුළුවන්කම අපේ මූලික මානව අයිතිවාදිකමක්. ඒක නැති අයට තමයි පෘථග්ජනයයි කියන්නේ. පෘථග්ජනය ඒකට විරුද්ධව හටන් කරනවා. මේක න භාවනා කරන එක නෑ ඒක හොඳට අවබෝධ කරනවා. ඉතින් ඒක මේ දවසකින් දෙකකින් අල්ලාගත් එකට සතුටු වෙනවා. හැබැයි මේට වැඩිය උත්සාහ කරලා ඒ වෙනස දක්නාසුලෝ දිකට භාවනා කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. සක්මන් භාවනාව පෙර දෙදින තුලම සක්මනට හිත යොමුමින් කමඨහනක් සිත තුල රඳවාගෙන සක්මනේ නිරත වූෙමි. ආයාසයෙන් තොරව පාදවල සිත රඳවාගෙන සක්මනේ නිරත වීමට හැකිය. පැය භාගයකට නොඅඩු කාලයක් පුරා සිත එක තැනක රඳවා ගැනීමට හැක. උදෑසන කාලයේ කොහු පැදුර මත සක්මන් කිරීමේදී යම් යම් තැනක සීතලද යම් තැනක තෙත් බැවින්ද යුතු පැදුර මාගේ යටිපතුල් මත්ගින් හඳුනා ගැනීමට හැකි විය. පැදුර අවසානයේ අග්ගිස්ස වෙලා ඇති සිල්ක් රෙදි කැබැල්ල පාදයට ලබා දෙන අමුතු මිහිරියාව ගතේ මෙන්ම සිතේද ආස්වාදයකට හේතු විය. යම් මොහතක සිතට ගලා එන අතීත අනාගත සිදුවීම් තුලින් මිදීමට තරම් සිත දක්වන්නේ මහත් උත්සුක බවකි. පැනය සක්මනේදී පාදය පිළිබඳ හා ඉන් ඇතිවන හැඟීම් ගැන අරමුණු කරනවා මෙන්ම සිත තුළට නැගෙන වෙනත් අරමුණු ගවේෂණය කිරීමට සක්මන යොදාගත හැකිද පහදන්න. පරියංක භාවනාව. ඔය ඒකදී ඇත්තටම අපි පරියංකට යන්න ඉස්සලා කිව්වොත් මූල කර්මස්ථානයේ පිළිබඳ හොඳ වපසරිය දන්නවනම් මූල කර්මස්ථානයේ රචනය මූල කර්මස්ථානයේ රචරණය ඒ අනුව පුළුවන් අතිරේක අරමුණු දැනගන්න. මූල කර්මස්ථානයේ පිළිබඳ ස්ථාවරය ලැබෙනකන් අනිත්‍යවාදීකේ යන්න එපා. ලැබුවට පස්සේ අනිවාර්යයෙන්ම යන්නත් ඕන. ඉතින් ඔතන තමයි ගැටේ තියෙන්නේ. කොච්චර දුරට යනකම් මං මූල කර්මස්ථානයේ සතිය පිහිටුනද කොතින් එහාට අනිකුත් අරමුණට ඉඩ දෙනවද කියන එක මේ වාහනයක ගියර් මාරු කරනවා වගේ වැඩක්. ඒ නිසා මුලින් කෙනෙකුට කියන්න තියෙන හොන්තර සතිය පිහිටනකම් ද්විතීයි අරමුණු ගැන හොයන්න යන්න එපා. පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඉන්න. හැබැයි හරියට පස්සේ තහවුරු වුණාට පස්සේ සතිය පිහිටියට පස්සේ ඒ අරමුණු ගැන ගවේෂණය කරන්න අපිට කල් තියෙනවා. අපි යනවා පරියංග කොටසට ස්වාමීන් වහන්සේ. පරියංක භාවනාව දින දෙකක් තුලදී පරියංක භාවනාවේ යෙදුණු අතර විනාඩි 30ක් පමණ එක් ඉරියව්වක හිඳ සිටීමට හැකිය. තවද විනාඩි 20ක් පමණ කාලයක් සිත කමඨහනේ යෙදීමට හැකිය. නාහිමියනි සුලං රැලි නාසාගිස්සේ සුලං රැලි ඇතිවන ආකාරය උණුසුම්ද සිසිල්ද දිග සුසුමක්ද කෙටි සුසුමක්ද යන්න දිගින් දිගට නිරීක්ෂණය කිරීමට මා උත්සාහ කළෙමි. යම්තාක් දුරකට එය සාර්ථක වුවද යම් මොහතකදී සිත දැඩි නින්දක් අරමුණු කරයි. එම අරමුණින් මිදී කමඨහනේ යෙදීමට ගත යුතු පියවර කුමක්දයි පවසන්න. ඒක නින්දක්ද හිත හැඟවි ගැනීමක්ද කියන එක පරීක්ෂණය කරන්න අමාරුයි. අපි ඒකත් බලමු. නමුත් මේක හිත හැඟවි ගැනීමක් නම් භාවනාවේ උගක් දියුණුවක් මේ පෙන්වන්න හදන්නේ. අරමුණ දිහා බලනකොට ඒක අමතක කරලා හිත යනවා හැඟවිනවා. ඒ කියන්නේ අරමුණෙහි ඊගාට පෙන්වන්න තියෙන අති උත්කර්ෂවත් ජවනිකාවෙන් හිත පන්නන්නයි හදන්නේ. මායя කරන එක උගුලක්. අරමුණේ ඊටාත්ම හැරවුම් ලක්ෂයකට එනකොට තමයි ඔය නිදිමත එන්නේ. ඒ නිසා නිදිමතක්ද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ නිින්දෙන් අවදි වෙන්නේ නැවත අරමුණටම නම් ඒක නිදිමතක් නෙමෙයි. නිින්දෙන් අවදි වෙන්නේ අවුලෙන් අවුලට නම් නිදිමතක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිදිමතට ලෑස්තිලා යන එක තමයි උත්තරේ. නිදිමතට ලෑස්තිලා ගිහලා බලන්න මේ නිදිමත යන හැටි හොයන්න බෑනේ. ගිහිල්ලා එන්නේ කයටද අරමුණටද නැත්නම් ඉක්මනටම අරමුණට ගන්න පුළුවන් නම් නිදිමතක් වෙන්නේ නැහැ.
එහෙමනම් මතක තියාගන්න මේ නිදිමතට යන්න ඉස්සෙල්ලා මොකද්ද භාවනා ජීවිතේ තමන්ගේ භාවනා ආධ්‍යාත්මිකයේ වැදගත් සම්දිස්ථානයක් එන්න හදනකොට මායя අපිව පැත්තකට හරවනවා. ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දුන්න උත්තරේ තමයි එහෙම නිදිමත එන්නේ හොඳ වෙලාවකට. මම මේ වෙලාවේදී මායя දෙන්න ලනුව කන්නේ. මේක නිදිමතක් නෙවෙයි. මේ හිත හංගන්න හදන්නේ. මම මේක දිහා බලන් ඉනවයි කියලා හරියට ඇස් බැඳුමක් පෙන්වන මිනිස්සෙක්ගේ මැජික් එකක් පෙන්වන මිනිසයාගේ හොර අල්ලන්න බලා ඉන්න වගේ හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. මොකද්ද බලන්නේ? අර ඒ වෙලාවට විනාශ වීම වලට ලක් වෙන මූල කර්මස්ථානේ දිහාමයි. ඒ නිසා ඒ වෙලාවට අවශ්‍ය කරන සතිය සාමාන්‍ය සතියක් වෙලා බෑ. සුපතිට්ඨිත සතියක් අවශ්‍යයි. අඛණ්ඩ සතියක් අවශ්‍යයි. වීරියත් හුත්තට එල්ල වෙච්ච වීරියක් අවශ්‍යයි. එතෙන්දි තමයි ඇත්තටම යෝගාවචරයට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. සද්ධාව නැති එකන නිදිමත කියලා දාලා යන්න නැගිටලා යනවා. කුසීත එක්කනත් මේක නිදිමතයි කියලා භාවනා නතර කරනවා. එයා ළඟ සතිය නැහැ. අර උත්කෘෂ්ඨ සතිය නැහැ. නමුත් යම් කිසි කෙනෙක් නැහැ මේකට අතාරින්න බෑ මේක උපයාගත් එකක් මම මේක එහාට පයින්න ඕන කියලා සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් ගියොත් තාම ගැඹුරු සමාධියකට යන්න පෙර නිමිත්තක් තමයි මේ. ඒ නිසා කෙටියෙන් කියන්න තියෙන්නේ අර මේ වගේ නිදිමත ගතියකට සූදානම්ව ලෑස්ති මනසකින් අප්‍රමාදීව ඉදිරි බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සිතට හරිම සහනයක්. ඒ වගේම සක්මන් කරන අවස්ථාවේදී මගේ විලුඹ, ලේවකය, කොට්ටය බිම පතිත වන අවස්ථාවේදී මනස උද්‍යෝගිමත් භාවයට පත්වේ. පරියංක භාවනාව. ස්වාමින් වහන්සේ සමාධියට පැමිණීමත් සමගම මාහට බොහෝ නිදිමත ගතිය දැනේ. මුඛය විවර වී ඒ තුලින් ආස්වාස ප්‍රස්වාස පිටවේ. මෙය මාහට ගැටලුවකි. පහදා දෙනු මැනවි. සක්මන් හරිය එක හොඳ උත්තරයක් කොහොමදක්? දෙවෙනි එකට උත්තරේ තමයි මම ඉස්සලා එකේදී කිව්වේ නිදිමතට ලෑස්තිලා යන්න. ඒක අහම්බෙන් වෙන දෙයක්වත් එක චිත්තක්ෂණයකින් වෙන දෙයක්වත් නෙවෙයි. ඒක යෝගාවචරයට ලාභයි. ටිකෙන් ටික යන්න. එතකොට හොඳට අරමුණට එබිලා බලලා මේ මායя අපිව ධර්මයෙන් බලකාල යන ක්‍රමයක්. ඒ නිසා මම මේ නිදිමතට වාල් වෙන්නේ නැහැ. මම මේ වෙලාවේදී එක චිත්තක්ෂණයක්. තව මේ අරමුණ දිහා ප්‍රකෘති මනසකින් විවෘත මනසකින් උත්සන්නව ආසන්නව බලනවා කියලා යන්න. එතකොට ජීවිතේ මේ ආත්මෙදිවත් වෙනස් වෙයි. නැත්තම් තිරිසම්ම තමයි. කිසිම දෙයකට මුහුණ දෙන්නේ නැහැ ප්‍රශ්නයක් කරනකොට පැනලා යනවා. ඒක තමයි ස්වභාවය. නමුත් පොඩ දාලා බලන්න. දාලා බලපුවාම ජීවිතේ මෙතෙක් තමන්ගේ හිතේ හාරපු නැති ගැඹුරට බහිනවා. බටේ රටවල වල කියන්නේ බටේ මානසිකත්වයට යොතින් කියන්නේ මේ වචන වලින් කියන්නේ අපි යටි හිතට බහින්න හදන. යන්න දෙන්නේ නැතුව තමයි මායя වළක්වන්නේ. ඒ නිසා අපි මායයට ගේමේ ඉල්ලලා දිගට කාගෙන යන එකයි තියෙන්නේ. පුළුවන් කට්ටිය පණි බැරි කට්ටියට කරන්න දෙයක් නැහැ. මේකට තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව පළමු දවසේ පටන් ආනාපාන සති භාවනාව සඳහා ස්වාමින් වහන්සේලා දුන් කර්මස්ථාන අනුව භාවනාවේ යෙදුණෙමි. එහෙත් භාවනාවේ යෙදීමේදී නොයෙක් කායික අපහසුතා මතුවිය. එම අපහසුතා පිළිබඳ ලොකු ස්වාමින් වහන්සේ දුන් උපදෙස් අනුව වේදනාවම අරමුණු කරගනිමින් භාවනාවේ යෙදුණෙමි. ඊයේ දින භාවනාවේදී වේදනාව හටගන්නා ස්ථාන සහ ස්වરૂපයන් හඳුනා ගතිමි. ඒ අනුව වේදනාව එකම ස්වરૂපයක පවතින දෙයක් නොවන බව පසක් විය. උකුළු ඇටය දණහිස කලවා යන තැන්හි ඇති වූ වේදනාවන් පිළිවෙලට ඉදිකටු තුඩකින් නැනීම, තෙරපීම, ඉරියාම වැනි වේදනාවන් මතුව උස් ස්ථානයකින් පටන්ගෙන සෙමෙන් පහව යන හැටි සතියෙන් මෙනෙහි කළෙමි. පරියංකයේ පෙරට වඩා පහසුවෙන් සිටියෙමි. සුළු මොහොතකින් මාගේ ශරීරයේ සැහැල්ලු වන බව තේරුම් ගියේය. ඒ කෙතරම් සැහැල්ලුද යත් පුළුන් රොදක්සේ සමානයයි මට හැඟේ. එම හැඟීමට මා සිත රැගෙන ආ විට එම සැහැල්ලු බව ක්ෂණයකින් නැතිව ගියේය. යලිත් වේදනාවටම සිත යොමු කළේය. පමණයි. උනද වේදනාව කියන්නේ දුක් වේදනාවට
ওই සහැල්ලු බව කියන්නේ සුඛ වේදනාවකට. මේ කියන්නේ රූප කර්මස්ථානය නෙවෙයි මේක නාම කර්මස්ථානවල එන වේදනාවට දාන විශේෂණ පදේ අනුව දුක්ඛ වේදනා සුඛ වේදනා කියලා දෙකක් තියෙනවා. ඉතින් කාට හරි මේ දුක්ඛ වේදනාව එනකොට අඳුරගෙන සුඛ වේදනාවට අඳුරගන්න හිත අවදි නම් එයාට තේරෙනවා මේ සුඛත් නැති දුකත් නැති විශාල වෙලාවක් හිතේ තියෙනවා කියලා. මේ කැල සුඛ වේදනා මේ කැල දුක්ඛ වේදනා. නමුත් මේ දෙක නැති මෙන්න මේ නැති හරිය තමයි නිවන තියෙන්නේ. අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා. නොදුක් නොසුව වේදනා කියලා කියනවා. මධ්‍යස්ථ වේදනාව කියලා කියනවා. ඒකෙදී හරීම කම්මැලි. හරීම නීරසයි. හරීම ඒකාකාරයි. ඉතින් ඒ නිසා සැප දුක් තියෙනවාදී අපි රචන ලියනවා. අර හොඳයි කියනවා මේක නරකයි කියනවා උඩ පයින්නවා පිණුම් ගහනවා. නමුත් මේ දෙක අඳුරගත්තට පස්සේ බුදුරජාණන් අපිට මතක් කරලා දෙනවා. දැන් දන්නවනේ මේ දෙක. ওই දෙක නැති වෙලා පුළුවන් ද කියලා අල්ලන්න බෑ. එතෙන් තමයි නිවන් මාර්ගය තියෙන්නේ. ඉතින් ඒ ටික පෙන්වන්නේවත් නැහැ මේ මනුස්ස ජීවිතේ. මොකද අපි පිස්සු පිහාට්ට වගේ සැප හොයන જાතියක් නේ. අපිට නැති තිරසන් සත්තුත් එහෙමයි. දෙයියොත් එහෙමයි. නිසා ඔක්කොම එක ස්පොට්ටේ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ දුක දන්නේ නැතුව අදුක්කම සුඛය අල්ලන්න බෑ. සැප විතරක් හොයන කෙනාට කවදාකවත් අල්ලන්න හම්බෙන්නේ නැහැ. නිසා අපේ අම්මලා අපිට කවදා කියලා දෙයිද මේ සත්‍යය? අපේ තාත්තලා අපිට කවදා කියලා දෙයිද? අපේ ගුරුවරු කවදා කියලා දෙයිද? ඒගොල්ලෝ කියන්නේ මේ සැප දෙඤ්ඤා කියන එක තමයි. දුක අඳුරන්නේ නැතුව කවදාකවත් ඒ දෙක මැද තියෙන අදුක්කම සුඛය අල්ලන්න අමාරුයි. ඇල්ලුවොත් ඒක තමයි අදුක්කම සුඛය දන්නවනම් සුඛයක් කියලා ධම්මදින්නාව කියනවා. අපි මෙතෙක් කල සංසාරේ ගත කරලා තියෙන එකට ඇස් දෙකවත් ඇරලා නැහැ. අත්‍තරම නැති බලල් පැටව වගේ තමයි ජීවිතය ගත කරලා තියෙන්නේ. දැන් බලන්න සැප එනකොට සැප කියලා නම් කරන්න දුක එනකොට දුක කියලා නම් කරලා බලන්න මේ දෙක නැති වෙලාවල් දැක ගැනීමට අපේ හිතේ අවදි බවක් උනන්දුවක් සතියක් අප්‍රමාදයක් තියනවාද කියලා. එතකොට අපේ නොදැක්ක පැත්තක් ආධ්‍යාත්මික වර්ධනයක් වෙයි ආසන්න වෙලා තියෙන්නේ. අවස්ථාව ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. කමඨහන් වාර්තාව සක්මන් කිරීමේදී පාදවල රිද්මය අනුව සිත සකස් කළ හැක. එහිදී දකුණු පාදය හා වම් පාදය සක්මන් මළුව තුල ස්පර්ශ වීමේදී නොයෙකුත් සංවේදී භාවයන් දැනි. එය විටක රළු මොලොක් සීතල උෂ්ණ වශයෙන්ි. මෙහිදී ආස්වාස හා ප්‍රස්වාස කෙරෙහි සිත යෙදවිය නොහැකිද? පර්යංකය සඳහා සකස් වී හිඳගත් පසු ආරම්භයේදී ආස්වාස හා ප්‍රස්වාස අනුව සිත යෙදෙව්වද කකුල් වලට පැමිණෙන හිරිවැටීම සමග හදවතට දොමනසක් පැමිණ. එවිට සිහිය එක් තැනක කයට අනුව රඳවාගත නොහැක. ප්‍රශ්නය. සතර පරමාර්ථ ධර්ම අනුව රූප පරමාර්ථ වශයෙන් කොටස් වලට බෙදා දැක්විය හැකි වුවත් චිත්තචෛසික නිබ්බාන යන මේවා පරමාර්ථ වශයෙන් කොටස් වලට බෙදා දක්වන්නේ කෙසේද? තෙරුවන් සරණයි. නෑ ඉතින් පරමාර්ථ ධර්ම ගැන කතා කරන අභිධර්මකාරයෙකුට ඕකෙ ඉතින් කෙලිම උත්තරයක් තියෙනවනේ මම දන්නේ නැහැ. ඒ සෙක්ෂන් එක මට නොදකින් නොපතන් නොදෝමකින් වෙලා තියෙන්නේ. පෙන්නන්න බෑ මට. ඔය මේ කරලා හිතන කට්ටියගේ ගණන් හිලව මිසක්කා මේක රූප නම් මේක නාම නම් කියන්නේ වස්තුවකට දීලා තියෙන නමට නාමය කියලා කියනවා. එච්චරයි. ඕකේ කොටස් කරන තියා රූප කොටස්වත් බුදුරජාණන්සේම බෙදලා නැහැ පඨවි ආපෝ තේජෝ වායෝ කිව්ව මිසක්කා. ඉතින් ඒක යනවනම් හොය දැකීකට උත්තර ඒකාන්තම උත්තරයක් තියෙනවා. ඒක නෙමෙයි අපේ භාවනාවේ වැඩ පිළිවෙල. ඒක පොතෙන් උගන ගන්න දේවල් නෙවෙයි අපි කරන්න හදන්නේ. මේ භාවනා කරනකොට මතුවෙන දේවල්. ඉතින් ඒකට සක්මන් කර කර ඉන්නකොට හුස්ම බලන්න බැරිද කියලා පුළුවන්. අර කියපු විදිහට සක්මනේ හොඳට හිත පట్టල වුණාට පස්සේ වමේ දකුණ හිත පట్టල වුණාට පස්සේ ඕනනම් හිතවිලි දිහා බලන්න හැංගිම් දිහා බලන්න ඕන දෙයක් බලතැයි. එතෙන්ට යනකම් අපි මූල කර්මස්ථානේ මූලස්ථානේ දෙනවා. ඒක හරි ගියාට පස්සේ අපි කරන්න ඕනේ නැහැ. ඉබේම හිත ගහක වැවුනා නම් ගහ අතුවිති වෙහිදිලා ඔගේ මල් හට ගන්නවා. ගෙඩියනවා. ඇටත් හැදෙනවා. ඒක මේ ගහ මෝරන්න ඉස්සෙල්ලා හැදෙන්නේ නැහැ. හැදුනොත් ඒකයි අද කාලේ පොඩි දරුවෝ පුංචි කාලේ වැඩි වියපත් වෙලා ළමයි හම්බ වෙලා අල්ලි අවුලක් තියෙන රටේ. අවුරුදු 8 9 වෙනකොට දරුවෝ හම්බෙලා. මේක මහා සුබින ජාතකේ වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒකට අම්මත් කිරිබනවා දුවත් දරුවත් කිරිබනවා.
එවනේ දරුවා හැදෙන්න එපා. හැදුනට පස්සේ මාතාවක් කෙනේ වගේ සතිය හොඳට පටල වෙන්න ආයි. පටලුණාට පස්සේ ඒක අතුයිති විහිදෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඉබේ ධර්මයෙන්ම සිදුවෙන ඕපනයික ගතියක්. ඒක නිසා ඒ අර ධර්ම කොටස් වැටහෙන කොටස් දිගේ යන රචනයේ මුල් ටික හොඳයි. අර පිටිපස්සේ තියෙන වෙදී අභිධර්ම කෙනකින් අහලා බලන්න මම දන්නේ නැහැ කියන එක මට හරිම ලාභයි. දන්නේම නැහැ. දැනෙන්නත් එපයි කියලා මම කියනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. කමඨහන් වාර්තාව ගරු ස්වාමින් වහන්සේ සක්මන අද දින උදෑසන ආරම්භයේදීම කොහු පැදුර තුල සක්මන් භාවනාව ආරම්භ කර අතර පෙර දින දෙකට වඩා වැඩි ප්‍රබෝධයකින් සිදු කිරීමට හැකි විය. පෙර දින දෙකෙහිම කකුලට දැනුණු ආවේනික රළු ගතියට අමතරව කොහු කෙඳි මගින් සියුම් නලියන බවක් දැනුණු අතර යම් සීතලක්ද දැනුනි. එමගින් මට වැටහුණු කාරණාව නම් යම් කාර්යයක් කරා සිහිය යොමු කිරීමේදී විඳිය හැකි සංවේදනා ගණනට සීමාවක් නොමැති බවයි. වැලි මළුව තුල සක්මනේදී වැලි වල සිසිල මුලින් හොඳින් දැනුණු අතර විලුඹෙහි යම් උණුසුමක් දැනින. එමෙන්ම වෙනදා ඇවිදින විට නොදැනුණ ඇඟිලිවල පොළවේ ස්පර්ශය සියුම් කිතියක් සහිතව දැනුනි. පරියංකය තරමක් අපහසුයෙන් පෙර දිනවලදී ආස්වාස ප්‍රස්වාස දෙස සිහිය පිහිටුවා ගැනීම පෙර දිනට සාපේක්ෂව පහසු විය. පාදවල දණහිස්වල වේදනා පැමිණෙන විට ඒ දෙස අවධානය යොමු කළ විට විලුඹ කොටසේ සිට කලවා දක්වා හිරිවැටීමක් දැනින. නමුත් ඒ සමගම ආස්වාසයේ සිසිලසත් ප්‍රාස්වාසයේ උණුසුම් බවත් ආස්වාසයට සාපේක්ෂව කෙටි බවක් දැනින. මෙලෙස ආනාපානයෙන් ආනාපානයේත් වේදනාවෙත් දෝලනයක් දිගින් දිගටම සිදුවිය. වෙනත් අරමුණු කරා සිත ගියද මොහතකින් නැවත ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු විය. ප්‍රායෝගික භාවිත ආහාර ගැනීමේදී වෙනදාට වැඩියෙන් ආහාර කොටස්වල රසය විඳීමට දැනුණු අතර වෙනදා ආහාරවල නොසුණු නොදකුණු පැණි රසයක් දැනින. නිදා ගැනීමේදීද සිරුර ඇඳේ ස්පර්ශ වී ඇති ආකාරයේ හුස්ම ගැනීම සමගම සිදුවන ස්පර්ශයත් අවධානය යොමු කළ හැකි විය. අවසානයේ ප්‍රබෝධමත් නින්දකින් අනතුරුව අද දින අවදි වීමට හැකි විය. මට කියලා තියෙන විදිහට යමකට අවධානය යොමු කරලා ඒක දිහා බලන්න හිටියොත් එnde විස්තර කරලා පතුරු ගහලා විසිතුරු කරලා පෙන්වනවා. ඒකට විභජ්‍යවාදය කියලා කියන්නේ අපිට අමාරු අර එක දෙයකට හිත තියානින්න එකයි. ඊට පස්සේ ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා. එමුන් තමයි සර්වඥතා ඥානෙ ලබන්නේ. මොකක් හරි එකක් කරන්න බලන්න අපේ පුදුඥය කරන්නේ අරමුණු මාරු කරන එක. ඉතින් ඊටකොට කිසිම දෙයක් ඇතුළට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එකක් අල්ලන්න, එක දිගට යන්න. එතකොට ඕනම දෙයක් තුලින් යන්නේ එකම තැනට. ඒක දැන් ඉතින් විද්‍යාඥයෝ තේරුම් අරන් තියෙනවා. මොකක් හරි දන්න එක කැලලක් කරන ඇතුළට ගියාම ඒකේ පුදුමාකාර විස්තරයක් තියෙනවා. ඒකට අපි තියෙනවා මෙතෙක් කල අපි කොච්චර මතු පිටින් පැන ගිහිල්ලා තියෙනවද? එකනවත් බහැලා නැහැ. ඉතින් ඒක මේ නේවාසික භාවනා වැඩමුළුක තමයි හුඟක් ප්‍රසිද්ධ වෙන්නේ. හැමදාම ගෙදර පැය භාගයක් කාලක් කරගෙන හිටියට තේරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දන්නව දැන් කළ යුත්තේ මොකද්ද කියලා. මොකක් හරි එකක් අල්ලන්න ඒක දිගේ කාගෙන යන එකයි තියෙන්නේ. ඒකට දෙයියොත් බයයි, බ්‍රහ්මියොත් බයයි, මාරයත් බයයි, කෙලෙසුත් බයයි. එකම උපකරණය අවශ්‍ය කරලා තියෙන සතිය විතරයි. ඒ නිසා මේකයි ක්‍රමේ දැන් ඉතින් බැර දාලා අල්ලන්න තල්ලු කරගෙන යන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. කමඨහන් වාර්තාව මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කිව් පරිදි උදෑසන කාලය තුල සක්මන් මළුවට ගොස් අතුගා පිරිසුදු කර සක්මන් කළෙමි. සක්මන් මළුවේ වට දෙක තුනක් යන විට මට මහත් අමුත්තක් දැනෙන්නට විය. හරියට නිකම් පියාඹන පීරිසියක් ගමන් කරනවා වාගේ හැඟීමක්. එහි එක් විශාල ආලෝක ධාරාවක් මා වටා කැරකෙන්නට විය. එවිට මා ඊටමත් තුස්නීම් භූතව බලා සිටි අතර එකපාරටම ඈත වනයේ පෙදෙසින්
ඇසුණු වඳුරෙකුගේ හඬක් නිසා එම අවස්ථාවෙන් මිදුනි. එවිට මාහට හැඟුණේ මා කිසියම් ධානයකට පැමිණි ඇති බවත්ය. ඒ පිළිබඳ සැකහැර දෙනු මැන හිමියනි. තෙරුවන් සරණයි. ඉතින් ආපු ගමන් ඔච්චර නටන්න යන්න එපා. ඔක ටිකක් කරලා බලන්න. කරනකොට ඉතින් නියමයක නම් එයි. අදිශි ආපු ගමන් අල්ල ගන්න ගියොත් ඉතින් වැරදික වෙන්නත් ඉඩ තියෙනවා. මම කියන්නේ බිම්මල් පිට කොඩියට පිනිපාවඩ පිට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන කියන්නේ. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක්. මෙතෙක් කල් අපි පොළවේ ඇවිදලා නැහැ. අපි කාටදෝ කඹුරලා තිනවා. ඊය පිට ප්ලෑන් චෝන්චෑන් මෙහාට ප්ලෑන් චෝන්චෑන් අරගෙන චෝන්චෑන් මේකෙන් චෝන්චෑන් ඔච්චර තමයි කරලා තියෙන්නේ. පොළවේ ඇවිදලා නැහැ. පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. ඒත් වෙලා නැහැ. මේ පොළොව මහීකාන්තාවට අත තියලවත් නැහැ. ඉතින් සරුවචනන්ත හැමදාම කිලෝමීටර් 12ක් 15ක් ඇවිදිනවා කියනෝනේ හිතන්න. ඉවදිච්ච ගමන් පොළවේ හිටිය අඩි 7ක් ඇවිද්දා. මෙන්න සරුවචනන්සේ අපිට වෙලා තියෙන සපත්තු සෙරපු නැතුව මොන දෙයක් කරන්නේ. ඒ සපත්තු කම්පැනි වලට කඹුරන එක තමයි කරන්නේ. ඒකේ පොළොවේ යන්න බෑ කුරේ ගෙවිලා වගේ බාගෙට ගොනා යන්නේ අඩමාණිට. පයින් ඇවිදින්න බෑ. පයින් පොඩ්ඩක් ඇවිදින්න සියලුම ලෙඩට ඕක සනීපෙනවා. ඔය තියෙන කොරෝනා දුවනවා පයින් යන මිනිහා දකින්නකොට. මොකද ඔක්කොම ලෙඩ ඇවිල්ලා තියෙන්නේ පයින් ඇවිදින්නේ නැහැ. ඉතින් ඇවිදින්න ප්‍රබෝධය මටත් දැනෙනවා. ලියලා තියෙන එක දිගට කරලා බලන්න මොන ධ්‍යාන හරි මොන එන මල කඩਿੱතු එන්නේ නැතයි. මේ පොළොව දිගට තියෙනවා කකුල් දෙක ඇවිල්ලා නැහැ. දිගට සක්මන් කරලා බලන්න එන්නේ එකයි. කමඨහන් වාර්තාව සක්මන. සක්මන පිළිබඳ මා හට මුලින් අවබෝධයක් නොතිබුණි. එහෙත් ස්වාමින් වහන්සේලාගේ කමඨහන් වලට අනුව සක්මන පුරුදු කිරීමේදී එය සතිය පිහිටුවා ගැනීමට ඉමහත්සේ බලපාන බව මාහට අවබෝධ විය. සක්මන් මළුවට ගොස් මුලින් සක්මනට සූදානම් වීමක් ලෙස සක්මන් මළුවේහි නිදහස්ව මේ අත සක්මන් කොට සක්මන් මළුව පිළිබඳව අවබෝධය ඇති කොටගෙන පසුව වම දකුණ ලෙස පාතබමින් සක්මන ආරම්භ කරන ලදී. පසුව එහි හොඳින් සිහිය පිහිටුවාගෙන පා පොළොවේහි ස්පර්ශ වන ආකාරය පිළිබඳ අවධානය යොමු කරන ලදී. එහිදී ශරීරයේහි බර, විලුඹ, ලේවකය, කොට්ටය යන ස්ථානවලට දැනෙන ආකාරය පිළිබඳ සිහිය පිහිටුවීමට උත්සාහ කෙරුණි. එසේම පා තබන විට පොළොවේහි ඇති සිසිල් ගතිය, රස්නේ ගතිය සහ වැලිකට ඇනීමෙන් දැනුණු තද ගතිය පිළිබඳ අවධානය යොමු කරමින් අඩි 10ක් 15ක් සක්මන් කර නමුත් පසුව ශරීරයේ පරිසරයෙහි නොයෙක් ශබ්ද පිළිබඳ සහ අතීත සිතුවිලි සහ වර්තමාන සිතුවිලි කරා සිත ගමන් කරන ලදී. නැවත ඇවිදීමට කැමැති සිතුවිල්ලට සිහිය පිහිටුවා සක්මනෙහි යෙදීමට උත්සාහ කරන ලදී. මේ නැවත නැවත සිදුවිය. පරියංකය. සක්මන් බවින් ඇති කරගත් සතිමත් භාවයත් සමග මා පරියංකයට පැමිණියෙමි. එහිදී මා පහසු අසුනක් සකස් කොටගෙන මුලින්ම හුස්ම පිළිබඳ සිහිය පිහිටුවන ලදී. හුස්ම ඉහළ ගැනීමේදී සිසිලසක් සහ පහළ හෙලීමේදී උණුසුම් බවක් දැනුනි. මේ දිගින් දිගට කිරීමේදී ශරීරයෙහි දකුණු පාදයේ දණහිස් පෙදෙස හිරිවැටීම නිසා වේදනාවක් ඇතිවිය. එය මැඩගෙන භාවනාව සිදු කිරීමේදී කිහිල්ල පෙදෙසින් දහදිය බිඳු ගලාගෙන එන බවක් දැනුනි. එය ශරීරයේ ඉහළ සිට පහළට කිති කැවීමක් සමග ගලා වැටුනි. ඒ පිළිබඳ සිහිය පිහිටුවීමෙන් දණහිස් වේදනාව ක්‍රමයෙන් පහව යන බව අවබෝධව එම වේදනාව පහව යන අයුරු පිළිබඳවද සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කෙරුණි. මෙලෙස මුළු ශරීරය පුරාම ඇතිවන වේදනාවන් පිළිබඳ සහ එම වේදනාව පහව යන අයුරු පිළිබඳ පර්යංක භාවනාවෙන් පුහුණු කිරීමට උත්සාහ කරන ලදී. මෙමගින් දැන් මාහට වෙනදාට වඩා එකම ඉරියව්වක ටික වේලාවක් සිටගෙන සිහිය පිහිටුවාගෙන ගැනීමට හැකියාව ලැබී ඇත. ත්වන් සරණයි. මේක අර පරියන්කේ සක්මන සාර්ථක වුණා නම් පරියන්කේ බොහෝ විට සාර්ථකයි. ඒ නිසා මුල් විස්තර ටික තියෙනවා බොහොම ලස්සනට ඒක ඉඳලා ඒ ඇති වෙච්ච
චිත්ත ඒකාග්‍රතාවය නැත්නම් සතිය පරියන්කයට ගෙනියන්න පුළුවන් නම් අර ක්‍රීඩා තරඟ කරලා පිටියේ තරඟ කියන්නේ ගත කර්මන්නේ කරගත්තට පස්සේ අපේ තරඟේ සවුව ලේසි. හැම කෙනාම ක්‍රීඩා කරන අය ඇඟ කර්මන්නේ කරගන්නවා. ඒකට කියන වෝමින් අප් කියලා. ඒ වෝම් අප් වුණාට පස්සේ තමයි ඉසව්වට යන්නේ. ඉතින් සක්මනට යන්නේ නැතුව සාර්ථක වෙන්නේ නැතුව ඉඳගත්තට වැඩේ හුඟක් වෙලාට වරදිනවා. ගිහියන්ට විතරක් නෙවෙයි පැවිද්දන්ටත් ඒකයි වෙලා තියෙන්නේ. නමුත් අර සක්මන උගන්වන්නේ නැහැ හුඟක් බහන මැදයන්තාවල. ඉගෙනුවාට සමහරු කම්මැලි. බුබ්බඩයි. ශරීර හොරයි. ඒ හැම වෙලාවෙම බලන්න හොඳ සක්මනක් කරලා පරියන්කයට යන්න. එතකොට Tamanටම දැනගන්න පුළුවන් ඒකෙන් මේකට කොච්චර සමතුලිතතාවයක් ගේනවද කියලා. ඉතින් මේක මේ ක්‍රමේම දිගට කරගෙන යන්න කියන එක තමයි අනුශාසනා කරන්න පුළුවන් මතක් කරන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. පරියංක භාවනාව නායක හිමියනි. 3 වෙනි මාස 9 වෙනි දින සවස් 3ට පටන්ගත් පරියංක භාවනාවේදී මා භාවනාව පටන්ගෙන විනාඩි 10කට පමණ පසුව මාගේ හිස පිටුපස කන් දෙකට ඉහළ කොටස හිරිවැටි මිරිකනවා වගේ දැනුනි. ඉන්පසු එම හිරිය කොඳු ඇට පෙළේ පහළ කොටස තුනටිය දක්වා ගමන් කර හිරිගතිය නැති වී ගියේය. ඉන්පසුව කකුල් දෙකේ සිට තුනටිය දක්වා දුක් සහිත වේදනාවක් දැනුනි. නායක හිමි දෙසූ පරිදි මම දැනුණු එම දුක සහිත වේදනාව දෙස මනසින් බැලුවෙමි. ඉන්පසු එම දුක් වේදනාව ක්‍රමක්‍රමයෙන් පහව ගිය. අනතුරුව මම නැවත ආනාපාන සතිය කෙරෙහි සතිය පිහිටුවාගෙන කෙටි හුස්ම කෙටි ලෙසටත් දිග හුස්ම දිග ලෙසටත් මෙනෙහි කළමි. එහෙම ටික වේලාවක් භාවනා කරන අතරතුරදී මාගේ පිට ප්‍රදේශය නලියනවා වගේ දැනි හෘද ස්පන්දනය වේගය වැඩි වෙනවා දැනුනි. ශබ්දය මට ඊටා හොඳින් වේගයෙන් දැන හැඟෙන බව දැනුනි. මේ తත්වය ටික වේලාවකින් පහව ගිය අතර මට මගේ සිතේ කිසිම කාම සිතුවිල්ලක් නැතුව පුරුෂ නිමිත්ත ප්‍රාණවත් වන බව දැනුනි. මාගේ ප්‍රශ්නය මෙසේ වන්නේ ඇයි? කරුණාවෙන් පහදා දෙන්න. ඒක මොකද්ද මන් දන්නේ මෙසේ වන්නේ ඇයි කියන්නේ? ඊ වෙන්න තියෙන දේ තමයි වෙන්නේ. මේවා වෙන වෙලාවට පේන්නේ නැහැ. අතීත අනාගත දේවල් නේ බල ඉන්නේ. මේ ටික දැක්කා නම් අපිට තේරෙයි මෙතෙක් කල අපි මොකද්ද ජීවිතේ කරලා තියෙන්නේ කියලා. ඒක කොච්චරද කියනවනේ මේ ගෙදෙට්ට ආපු වෙලාවේ ගෙදෙට්ට Taman අමුත් එක්ක වගේ පේන්නේ. ඒ තරම්ම නන්නත්තර වෙලා ඉඳලා තියෙන්නේ. බාහිර තියෙන ඔක්කොම දන්නවා. ගෙදෙට්ට ඇවිල්ලා බලන මොකටද බුලි මේ අපේ ගෙදරද කියලා හිතෙනවා. ඒ තරම්ම නන්නත්තරයි. ඉතින් නැවත නැත අපි ගෙදරට ගෙන්නුවොත් එහෙම අහවි මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගෙදර මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ගැන අහනවා වෙනුවට මේක තමන්ගේ හැබෑනි වහන බව. මේක මෙතන පටන් ගත්ත තැන කියලා තේරුම් ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් කොච්චරක් වල්මත් වෙලා තියෙනවද කියලා. සතිය තියලා තිබ්බොත් වැටහෙන දේ හැම වෙලාවෙම හිත සැක කරනවා. සතිය නැතුව පිස්සු කරනකොට කිසිම සැකයක් නැහැ. අහන්නෙත් නැහැ. ටොං ගාන දන්නේ නැහැ කනකොට රාත්තල් ගාන. මැටි තමයි කන්නේ. මේකට ආවට පස්සේ හැම එකෙන් බන්න මේක තියෙද්දි දිගට කරන්න. දිගට කරනකොට තමයි තේරෙයි මේ සත්‍යයේ කොච්චර හිත පැකිලෙනවද කියලා. ඇත්ත දකින්නකොට යථාර්ථය දකින්නකොට අපි කොච්චර ප්‍රශ්න කරනවද කියලා කමක් නැහැ. මේක බුදුහාමුදුරුවෝ අනුමත කරපු ක්‍රමයක් නිසා දිගට මේ විදිහට කරගෙන යන්න. එතකොට මේ ප්‍රශ්නෙට Tamanටම උත්තර ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කමඨහන් වාර්තාව තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ සක්මන් කමඨහන ස්වාමින් වහන්සේ මම සිහියෙන් යුතුව සක්මන් කළෙමි. උදෑසනම යෙදුණු සක්මනේහි මාගේ විවේකීව තිබූ පාදවල යටිපතුලට අතිශය වේදනාකාරී ස්වභාවයක් ඇතිවිය. එය කෙසේද යත් පිම්බී තිබූ දෙයක් හැකිලි තුනී වන අයුරු දැනුනි. එවිට පාදයට ගොරෝසු බවක් ගෙන දෙමින් පාදයේ පොළව අල්ලා ගන්නා ස්වභාවයක් දැනුනි. එසේ බොහෝ වේලාවක් සක්මන් කිරීමෙන් ලිහිල් ස්වභාවයෙන් යුත් යටිපතුල රළු ස්වභාවයක් ගෙන ලනු පාම්පිසි හුරු වූ බවක් දැනුනි. පසුව වැලි මළුවේ සක්මන් කිරීමේදී වැලි ඉදිකටු තුඩකින් අනින ස්වභාවයක් පාදයට දැනුනි. පාදය එසවීමේදී එම ස්වභාවය පහව යයි. එහෙත් වැලි කැට පාදයේ
ඇමිනි ඇති බවක් දැනුනි. තවද වැලිවල ඇවිදීමේදීද තරමක් පාදයේ වැලි ඇතුළට යන බවක් දැනුනි. විලුඹුව තබන විට එක්වරම දැනෙනුයේ එහි එක් පැත්තක් පමණක් පොළොවේහි තිබෙන බවයි. පසුව මුහුදු රළමෙන් සුළඟිල්ලේ සිට මහපටඟිල්ල දක්වා ඇඟිලි 5 කාල 5කදී ක්ෂණයෙන් වෙනස්ව පොළොවේහි තිබේ. එහෙත් ස්වාමීනි මා මේ අරමුණෙහි සිටියේදී පාද වේදනා කලව වේදනා දැනුනි. ඒ දෙසටද මාගේ සිත ගිය බව මා දැන ගතිමි. මාගේ ඒකායන අරමුණේද මාගේ සිත පිහිටි බවක් මට දැනුනි. මාහට ඇති ප්‍රශ්නය ස්ථාන දෙකක නැත්නම් අරමුණු දෙකක සිත පිහිටිය හැකිද? එසේ නැතිනම් මේ භාවනාවේදී හඳුන්වන්නේ කුමන ආකාරයකටද? ඒ වෙනස් විය යුතුයද නැත්තිද? ඒ කෙසේ වෙනස් කළ යුතුයද? මෙම කමඨහන හැර වෙනත් කමඨහනක් ඇද්දැයි අනුශාසනා කරසේක්වා. ඔය වගේ භාවනා සම්දිස්ථානට ආපුවම අපේ හිත ලක්ෂිකුත් එකක් ප්‍රශ්න කරනවා. ඒකදී පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි කැහැටි. අපිට වේදනාව තුලින් වම දකුණ බලන්න පුළුවන්. වම දකුණ තුලින් වේදනාව බලන්න පුළුවන්. ඉස්සෙල්ලා නම් අපි ගන්න එකක් තමයි. නමුත් හිත මෝරනකොට යාට පේන්න පටන් අර ගන්නවා. ඒක නිදර්ශනයක් වශයෙන් කියන්නේ මවකට ඉස්ලාම දරුවෙක් හම්බෙච්චාම කිරිමව්වරු ගෙනල්ලා නැන්දම්ම ගෙන්නගෙන දරුවෝ තියාගෙන තමයි හදන්නේ. දෙවෙනි දරුවා හම්බ වෙනකොට අර දරුවා තියේදී දෙවෙනි දරුවා හදනවා. තුන්වෙනි දරුවා හම්බ වෙනකොට එන්නේ මව තේරුම් ගන්නවා පළවෙනි සැරේදී දෙන්න දෙපැත්තට යනවා කියන එක ලොකු දෙයක්. පහු වෙනකොට ඒක ක්‍රමසාවිදි හැදෙනවා. 3 4 5 6 7 8 අපේ අම්මට දරුවෝ 11ක්. මම හම්බෙලා තියෙන්නේ 9 වෙනි එකාට. අම්මට මතක නැතුළු පාන්දර 3ට හම්බුනේ හැන්දෑව 3ට කියලාවත්. දරුවෝ 9 දෙනෙක් වදලා දැන් ගිකාලල්ලා. ඒ වගේ පළවෙනි දරුවට තමයි ඔක්කොම ඌලියන් ටික තියෙන නිසා ඔක හම්බුනාට පස්සේ ඔය 2 3 4 වෙනවා. ඒක ස්වභාවයි. ඒක පිටිබඳ ප්‍රශ්න කරන්නේ නැතුව මේක නැවත නැවත කරලා බැලීමෙන් හිතේ හැකියාවන් විවිධාංගීකරණයේ දක්ෂතා දියුණු වෙන හැටි කවදාකවත් එක්කෙනෙක්වත් අදහන්නේ නැහැ. ඒ තරම් හැකියාවල් තියෙන මේ හිතක් අනුණ්ඩ කඹරන්න දාලා තියෙන ගැන හරිම කනගාටුයි. තමන්ගේ බිස්නස් එක කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයකට. පරියංක භාවනාව ගරු ස්වාමීන් වහන්ස උදෑසන සිදු කරන ලද පරියංක භාවනාව පරිසරයේ සිදුවන සියලු ශබ්ද පවා ඇසීම නිසා ඒ ශබ්ද වෙත සිත නිරන්තරයෙන් දිවයයි. ඒ ශබ්ද දෙස ඇදී ගියත් එහි නොරැඳී මා වෙතටම සිත පිහිටුවීමට විනාඩි 5ක් පමණ ගත විය. නාස්පුඩු දෙස එල්ල කරමින් උණුසුම හා සිසිලස කෙරෙහි සිත යොමු කරමින් සතියෙහි පිහිටුවා සිටමින් විනාඩි 3ක් 4ක් ගතවන විට විශාල වලාකුළු ඇඟේ ගැටෙන්නාක් මෙන් අඳුරක් සහිතව පෙනේ. ඒ සමගම තුනටිය දනිස් වලලු කර දැඩි වේදනාවක් හටගනි. කෙන්ඩාවල මස් ගොබ වෙවුලන්නට ගනි. යටිපතුලෙන් පොළවට පතිත වෙලා තිබෙන තැන ගින්දර විසිවෙන්නාක් මෙන් දැනි. ඒ සමග අතීත අනාගත සිතුවිලි සිතට ගලා එයි. ඉරියව්ව වෙනස් කර නැවත සතියේ පිහිටුවීමට උත්සාහ කළද ඒ කල නොහැක්ක්සේ සිතා ඒ වේදනාව ඇති තැන්වලට සිත යොමු කරමින් සතිය පිහිටුවා ගැනීමට උත්සාහ කළෙමි. සක්මන් භාවනාව සක්මනෙහි යෙදෙන විට පාදයේ පොළවට පතිත වන ස්ථාන 3 කෙරෙහි සිත යොමු කර සතිය පිහිටුවා සක්මන් කළෙමි. බාහිරින් ඇසෙන ශබ්ද කෙරෙහිද සිත යොමු විය. වැඩි වේලාවක් පාදය හා මහ පොළොවට ස්පර්ශ වන ආකාරයම පිළිබඳ සිතමින් සක්මන් කළෙමි. ශරීරයේ සමබරතාවයේ ගිලිහි විසිවෙන්නට යන්නක් මෙන් දැනේ. මෙසේ සක්මනේ සිත පිහිටුවා සක්මන් කරන විට කුඩා ගල් කැබිලි පවා ඇනෙන අයුරු දැනෙන්නට විය. තෙරුවන් සරණයි. මේකෙත් තියෙන සද්දත් එක්කයි ආනාපානෙත් එක්කයි වේදනත් එක්කයි පරියන්කේ කතා කරනවා. සක්මනිත් ඒ වගේ. ඒකට ඉස්සල්ලා අපි මොකක් හරි මූල කර්මස්ථානයක් කරන අර මම ඉස්සලකට කිව්වා වගේ උදේට කරගෙන යනකොට අහල් පහල තියෙන සද්ද වේදනා හිතවිලි ඕනේ නම් කරදරයක් කරගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න. ආන්නේ විදිහට Tamande පාරේ ගොඩාක් වාහන යනවා. අවධානයෙන් ගියොත් හප්ප ගන්න නැතුව යන්න පුළුවන්. ආන්නේ වගේ අපිට මේ පාරේ යන වාහන ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉදිරියට යෑමට
කුසලතාවයට යන්නයි හදන්නේ ඔය. ඊගාවට එන දෙවෙනි තුන්වෙනි අරමුණු පිළිබඳව අවබෝධයෙන් ඒක ප්‍රශ්නයක් කරගන්න තු යන ගමන. ඉතින් මේක මේ අපේ හිතක තියෙන බොහොම විසිතුරු දෙයක්. විශේෂයෙන් විදර්ශනා භාවනාවේ විතරක් හම්බෙන විසිතුරු දෙයක්. ඉතින් ඒක හිතනවට වැඩිය ඉක්මනට හම්බ වෙනවා කියන එකයි මම කියන්නේ හදන්නේ. අපි හිතනට වඩා බොහොම ඉක්මනට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒකෙදි කමඨාන සුද්ධ වීම හරිය වැදගත්. මේ වගේ ලියන්න නිතර ලියන්න. ඒකට Tamanටම Tamanගේ හැකියාවන් තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි සැකනම් විතරක් මූලකට මතන්න යන්න. සැක නැහෙනේ. ඔය එන හැම එකටම රංගනේ රංගපාණ්ඩ අරින්න ඒත් සතිය කැඩෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. අවසාන වார்த்தාව ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව 2021 3/9 වෙනි දින සක්මන් භාවනාව ආස්වාස ප්‍රස්වාස වාර 460යි. නවවනදා පරියංකේ සාමාන්‍යයෙන් සතිමත් විය. තීන මිද්දෙන් තොර විය. සිත පිට යෑමෙන් තොර විය. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉතින් හිත පිට යෑමෙන් තොර නම් ගණන් කිරීමකට යන්න එපා. ඒ වෙනුවට ආස්වාද ප්‍රස්වාද දෙකේ වෙනස බලන්න. ඒක ගණන් කරන හරිම යාන්ත්‍රිකයි. හිත කීකරු නැත්තම් විතර ගණන් කරන්න. දෙකේ වෙනස බලන්න පළවෙනිින් දකින්න ආස්වාසියත් 10 වෙනිින් දකින්න ආස්වාසියත් 20 දකින්න ආස්වාසිය අතර වෙනස්කමක් තියෙනවා. ඉස්සෙල්ලා ආස්වාද ප්‍රස්වාද දෙකේ වෙනස බලන්න. ඊපස්සේ ආස්වාසයෙන් ආස්වාසියෙන් බලන්න. ඒක ගණන් කරනට හොඳ ක්‍රමයක් කියලා අපි යනවා ඊගාවෙකට. ගෞරවනීය නායක හමුදුරන් වහන්සේ කමඨහන් වාර්තා අවසන් ඊළඟට සූම් වාර්තා 3ක් තියෙනවා. සූම් එකේ වාර්තා 3. සූම් එකේ. ඔව්. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සූම් තාක්ෂණය ඔස්සේ අපිට ප්‍රශ්න 3ක් ලැබී තියෙනවා. අවසරයි ඒවා ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදද සුපුරුදු ආකාරයට පර්යංක භාවනාවට එළඹුණා. හිඳුවා ඇති කය දෙස සිත යොමුවත්ම ආනාපානය දැනෙන්නට වුණා. තරමක වේලාවක් ඒ මෙනෙහි කළා. සිත නිහඬ වුණා. කයද එලෙසම වූවා. ටික වේලාවකින් සිතුවිලි නැගෙන්නට වුණා. ඒවා බාධාවක් වුණේ නැහැ. පැමිණි ආකාරයෙන්ම නික්ම ගියා. නැවත නිහඬ වූ සිත දෙස බලා සිටියා. නිහඬ වූ හැම නිමේක්ෂණයකම සිත මූල කමඨහන වෙත යොමු වුණා. තරමක කාලයක් එයද මෙනෙහි කළා. සිත හැම නිමේෂයකම උත්සාහ කළේ අරමුණක් සොයා යන්නට බවද හොඳින් පැහැදිලි. එවැනි වූ සිත දැන් නම් නිහඬ වෙලා. මූලික කමඨහනට ගියත් නැවත සිත සිතිවිලි නොමැති බවකට යොමු වනවා. හිස් බවක් විතරයි දැනෙන්නේ. ඒ දෙස බලා සිටිනවා. කය ඊ타ත්ම ඍජුව පැවතියා. හිසද එලෙසම පැවතුණා. කලාතුරකින් සිතවිල්ලක් පැමිණියද එය නික්ම යාමත් සමග සිත නිහඬව පැවතීම එලෙසම තිබුණා. මෙවැනි අවස්ථාවක හුස්ම රැල්ල සියුම්ව දැනී නොදැනී යනවා. එය වැඩි වේලාවක් පවතින්නේ නැහැ. නැවතත් හිස් බවට යොමු වෙනවා. සිතට සතුටක්ද සැහැල්ලුවක්ද දැනෙන්නට වුණා. මෙලෙස කාලය ගෙවී ගියා. තරමක වේලාවකින් පසුව වේදනානුපස්සනාවේදී දැනුණ ආකාරයටම පොළවට ස්පර්ශ වූ දෙපයේ ඇඟිලි තුඩු සහිත කොටසට වේදනාව දැනෙන්නට වුණා. මුලදී ඒ බව අවබෝධ වුණේ නැහැ. පසුව වේදනානුපස්සනාව ආකාරයටම වේදනාව හටගත්තා. පරතෝ සංකල්පයෙන් ඒ දෙස බලා සිටියා. උල්පතකින් දිය බුබුලු නන්වමින් දිය ගලනවා හා සමානව එය ගලා යාමක් ලෙසින් දැනුණා. එය සිතට දැනුනේ හිමිහිට පාවීගෙන යනවා වගේ. වරහන් ඇතුලේ හරියට වලාකුළු ඛණ්ඩයක් හිමිහිට පාවෙනවා වාගේ වේගයකින්. එලෙසින් දෙපේ වේදනාව ගෙවන්ව යද්දී ක්‍රමයෙන් කලවා වාඩි වී සිටි කොට්ටේට ස්පර්ශ වූ ප්‍රදේශය දෙයත්ල වශයෙන් එලෙසම වේදනා දැනෙන්නට වුණා. එයද ගෙවන්ව යමින් තිබියදී දැස විවර වුණා. මේ සඳහා පැය 2කමාරක කාලයක් ගත වී තිබුණා. සමස්ත භාවනා කාලය පුරාම මුණ ගැසුණු සෑම සිතිවිල්ලකම සෑම සිදුවීමකම ඇතිවීම පැවතීම නැතිවීම හොඳින් වටහා ගත්තා. මේ කිසිවක් මමයාගේ අවශ්‍යතාවය පරිදි නොපවත්නා බවද හොඳින් වැටහුණා. සක්මනද පැයකට ආසන්න කාලයක් මේ ලෙසින් ගත කරනවා. එහිදී සිටිවිලි පැමිණීම සිදු වුණත්
මූලික අරමුණට ගෙන ඒමට අපහසුාවක් නැහැ. දෛනික කටයුතුද සතිමත්ව කරගෙන යාමට වෙරදරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සිත පිළිබඳව වැඩෙන අවස්ථාවකදී මෙලෙස වේදනාව දැනීම වරදක්ද නැත්නම් මෙය සාමාන්‍ය සිදුවීමක්ද කරුණාවෙන් පහදා දෙනසේක්වා. එසේම ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේලා නිවනින් සැනසේවා. සැමටද එසේම වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. වාර්තා බොහොම දිග වැඩි. ඉතින් පැය දෙකමාරක් වාඩි වෙච්ච ඉඳ ඉතින් කමක් නැහැ කියලා කියයි. එහෙම නැත්නම් මේක කෙටියෙන් ලියන්න පුළුවන් පැහැදිලිවම. ඉතින් භාවනා කරන කෙනාට තමයි හිතන දකින්නේ, විවේකයේ දකින්නේ, නිස්සද්දතාවයේ දකින්නේ, වේදනා දකින්නේ, අරමුණ දකින්නේ. ඉතින් මේක දකින් මේක නොදකින් කිව්වොත් ඉතින් භාවනා කරනවා. ඒ නිසා වේදනාව එන්නේ ඉතින් ගස්කල් වලට නෙවෙයි භාවනා කරන අයට තමයි. ඒ නිසා දිගට කරන්ඩ වාර්තාවේ දෝෂයක් නම් මම කියන්නේ නැහැ. හැබැයි මේක කෙටි කරන්න පුළුවන්. අපි යනවා ඊගාවේ ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ, පර්යංකයේ පැය 1යි විනාඩි 40යි. පර්යංකයේදී වාඩි වී සිටින ඉරියව්ව දෙස මනසින් බලා මුහුණෙහි පෙරලීම් ස්වභාවය ප්‍රකට වූ බැවින් ඒ දෙස බලා සිටියෙමි. වරින් වර ශබ්ද ඇසේ. ප්‍රශ්න කිහිපයක් ඇති වූ දිනයක් බැවින් තරමක් වේගයෙන් සිතුවිලි එන්නට විය. හෘදය වස්තුවේ සුළු වේදනාවක්ද ඇති විය. සිත දෙස බැලුවද සිතුවිලි එයි. සියල්ල අතහැර සියල්ල දෙස පිට සිට බලන්නාක් මෙන් බලා සිටියෙමි. සියල්ල සුලියක් මෙන් පිටතින් ඇති බවත් සිත නිසලව ඇති බවකුත් දැනෙන්නට විය. වරින් වර සුලිය තුලට යන්නටද ආපසු එන්නටද හැකි විය. සුලිය තුලදී හෘදයේ වේදනාවක් පිටත සිටින විට දැනෙන සහනයත් අත්විඳෙමි. සහනයට සියුම් කැමැත්තක් ඇති වූ බව දැනගතිමි. පිටත සිට ඔහේ බලා සිටියෙමි. වරින් වර කකුල් වල කම්පන පැතිරී යන අතර කය වඩාත් සැහැල්ලු වන බවක් දැනුනි. විවිධ දේ දැනි නොදැනී යාමද සිදුවිය. සිත කිසිවක නොගැටි ඔහේ සිටින බවක්ද කය නොදැනෙන ස්වභාවයක්ද වරින් වර විය. පර්යංකයේ අවසන හෘදේ වස්තුවේ වේදනා නැති බර නැති සැහැල්ලු ස්වභාවයක් ඇත. පියවි සිහියේදීද වේදනා සිතුවිලි සුලියක් මෙන් ඇති වූ අතර සුලිය දෙස පිටතින් බලා සිට සිතෙහි වූ සහනය අත්දැක්කෙමි. සුලිය තුලට ගොස් එයද අත්විඳෙමි. ළඟදී සිට එන සෑම දුකක් සතුටක් ප්‍රශ්නයක්ම පරීක්ෂණයක් ලෙස දැකීමට පෙළඹී ඇත. ඔබ වහන්සේලාට පින් සිදුවන්නට ප්‍රශ්න එලෙසම තිබියදී සිතේ යම් සහනයක් විඳීමට හැකිව ඇත. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය විදිහට අභ්‍යන්තර වශයෙන් සුලිය දකින්නත් පුළුවන්, බාහිර සුලියේ තමන් අභ්‍යන්තරේ ඉන්නත් පුළුවන්. මේ විදිහට සංසිද්ධියක අජත්තං වා බහිද්ධාවා කියලා ඇතුළත පිටත වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඇත්තටම ওই දෙක අතර කිසිම සීමාවක් නැහැ. නමුත් බලන කෙනාට පේන තියෙනවා මේක බාහිර මේක ඇතුළත කියලා. ඒ තාක්කල් විඥානයේ රංගනයක යෙදෙනවා. ඒ නිසා අජත්ත බහිද්ධා ක්‍රමයට දිගට බලන්න යන්න පුළුවන් නම් බලන්න කොහෙද සීමාව තියෙන්නේ කියලා. අනේ දාට තේරෙන්නේ මේ හිතින් හදාගත්ත සීමාවකින් තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ. එහෙම නැත්නම් ඉති අජත්තං වා බහිද්ධාං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා දූරේවා සම්තිකේවා කියලා මේ බුදුජානනාංශය බලන්න කියන පැතිකඩ තමයි පේන්නේ. දිගට ওই විදිහට බලාගෙන යන්න කියලා කියතයි. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තුන්වන වාර්තාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන සහ පර්යංකය. දිනපතාම යෙදෙන බැවින් සතිමත්ය. කායිකව දැනෙන දැනීම් හොඳින් නිරීක්ෂණය වේ. නොදෙනී යාම දක්වාත් කයේ සැහැල්ලු බව වෙනත් සිතුවිලි වල පැමිණීම අඩුය. අරමුණු රහිතව ගත වේ. පර්යංකය. සතිමත්ය. හුස්ම සියුම්ව නාසයෙන් බාහිර පරිසරයේ සිට ඇදී එන ආකාරය, නාසයේ බිත්තිවල දැනෙන ස්පර්ශය, උගුරෙන් පහළට ගමන් කරන ආකාරය නිරීක්ෂණය වේ. විවිධ වෙනස්කම් හඳුනාගත හැක. සිතුවිලි ලෙස විවිධ අරමුණු සංඥා පැමිණියත් නිරීක්ෂණය වේ. බොහෝ විට සිත දෙස නැමුණු නිරීක්ෂණ ආකාරයට සතිමත් භාවයපත් වී ඇත. අරමුණක් ගැනීම සමගම චේතනාවී සංඥාවී ස්පර්ශයකුත් ඇති වී දැනීමක් ලෙස යම් ක්‍රියාදාමයක් සිදුවන බව වැටහි.
සියුම් වූ මේ ස්වභාවය දැන ගැනීම පහසු නොවුනත් අපහසුවෙන් අමාරුවෙන් හෝ නිරීක්ෂණය වෙනවා. මෙවැනි අවස්ථාවකදී නොසන්සුන් බවක් සිතුවිල්ලක් ලෙස ආවත් හඳුනාගත හැක. එවැනි දෙයක් පැන නැගෙන්නේ අරමුණකින් තොරවය. පැමිණ විගසම නිරීක්ෂණය වේ. ජීවිතය පහසු වී ඇති ආකාරය හිතේ කිසිවක් නොමැතිව සිටිය හැකි බව පවතිනවා. කටයුතුත් කෙරෙනවා. අත්දැකීම් ඇසුරෙන් යන මේ මගෙහි පවතින අඩුපාඩු සකස් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ගරු ධම්මජීව ස්වාමීන් වහන්සේ, ගරු චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ දේශනා කරන දහම් දේශනාවලදී පැහැදිලි කරන බොහෝ දෑ සතිමත් භාවයේදී අත්දකින්නවා. සමහර විට ඒවා අපගෙන් අත්හැරී ගොස් ඇත. වරක ධම්මජීව ස්වාමීන් වහන්සේ පැවසුවා හිමාලයේ තිබෙන අයිස් කැට දිය වී යන තරමට මේ සිරුරේ උණුසුම පවතින බව. සත්‍යක්මයි. මේ නොකඩවාම දිගු වේලාවක් රැඳී සිට සතිමත් වුවහොත් සිරුරේ පවතින තේජෝ ධාතුව තුලින් කල හැකි බව වැටහෙන්නේ ඒ අත්දැකීම යම් පමණකට අත්විඳ ඇති නිසාය. එතරම්ම උණුසුමක් සහිත වූ කායකේ අප සතුව පවතින්නේ බව වැටහේ. සෑමටම පින් අත් වේවා, නිවනින් සැනසේවා. එපමණයි ස්වාමීන් වහන්සේ අන්තිම. හොඳයි, මේක දිගට කරගෙන දැන් ඔය තේරෙන්න පටන් ගත්ත එක සාමාන්‍ය ජීවිත එකක් නෙවෙයි, භාවනාව ලබාගත් එකක්. අන්න ඒ ගැම්ම කඩා ගන්න නැතුව දිගට යන්න සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒ වගේ මේකට මානසිකාරයේ යෙදවීම අවශ්‍යයි. නිසා මේක බොහෝ කල් වෙනකොට බොහෝ ගැඹුරු ධර්ම අවබෝධ වෙනවා කියලා ගැම්ම එහෙම නැත්නම් ගලණේ කඩා ගන්න නැතුව දිගට පවත්වන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. අපි එවන එතනින් අපේ සැසිවාරය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි 3:45ට ගෙඩි ගන්නවා.